කලින් වීඩියෝ එකේ කතා කරා ෆ්‍රක්ටෝස් මෙටබොලිසම් එක ගැන. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ ගැලැක්ටෝස් මෙටබොලිසම් එකයි ලැක්ටෝස් මෙටබොලිසම් එකයි කොහොමද වෙන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති ලැක්ටෝස් හැදිලා තියෙන්නේ ගැලැක්ටෝස් වලිනුයි ග්ලූකෝස් වලිනුයි. The milk sugar lactose is the source of galactose for humans. දැන් අපි කතා කරමු ගැලැක්ටෝස් මෙටබොලිසම් එක ගැන. galactose කියන එන්සයිමයෙන් galactose 1 phosphate කරනවා. එතනදී ATP ලෙස ශක්තිය වැවෙනවා. දැන් බලමු මේක හා රිලේට් වෙච්ච ක්ලිනිකල් කන්ඩිෂන් එකක් ගැන. galactokinase කියන එන්සයිම් එකේ ඩිෆිෂන්සි එකක් හින්දා galactose 1 phosphate වෙන්න බෑ. galactose accumulate වෙනවා. galactose accumulate උනාම බ්ලඩ් එකේ galactose accumulate වුණාම galactosemia එන්න පුළුවන්. ඒ වගේ මේ බ්ලඩ් එකේ accumulate වුණ galactose urine වල appear වෙනවා. එතකොට galactose urea කියන condition එක එන්න පුළුවන්. galactose වැඩි වුණාම aldose reductase වලින් galactitol කරනවා. එතනදී NADPH එකක් ඕන වෙනවා. galactitol කලින් අපි කතා කළා වගේ sorbitol වගේ එයත් cataract formation එකට lead වෙනවා. කියන්නේ galactitol කියන කෙනා water attract කරනවා, water accumulation කරනවා, native formation of crystalline protein වල change කරනවා. ඒ හින්දා cataract එන්න පුළුවන්. දැන් අපි කතා කරමු galactose metabolism එකේ තව clinical condition එකක් ගැන. Deficiency of galactose 1 phosphate uridyl transferase. ඒ හින්දා මෙන්න මේ එන්සයිම් එකේ deficiency එක හින්දා galactosemia and galactosuria කියන conditions එන්න පුළුවන්. එතකොට galactose 1 phosphate uridyl transferase වලින් කරන්නේ galactose 1 phosphate UDP galactose කරන එක. එතකොට මේ එන්සයිම් එක ඩිෆිෂන්සි එකක් හින්දා galactose 1 phosphate accumulate වෙනවා. galactose 1 phosphate කලින් fructose 1 phosphate වගේ phosphate trap එකක්. phosphate trap කරනවා. ඒ හින්දා අපි fructose metabolism එක වගේ කතා කරා වගේ ATP level එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ATP level එක අඩු වෙන හින්දා AMP level එක වැඩි වුණ හින්දා hyperuricemia වගේ conditions එන්න පුළුවන්. lactic acidosis එන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම galactose 1 phosphate accumulate වෙන හින්දා ඒක ආයේ galactose බවට පත් වෙනවා. galactitol වෙනවා. galactitol finally can leads to cataract. And this accumulation of galactose 1 phosphate and galactitol can lead to liver damage. ඒ හින්දා liver damage එකක් එන්නත් පුළුවන්. ඊට පස්සේ මේ galactose 1 phosphate වලින් galactose 1 phosphate UDP galactose කරනවා galactose 1P uridyl transferase. ඒ UDP galactose වලින් UDP glucose හදෙන්නත් පුළුවන්. ඒ UDP glucose වලින් glycogen synthesis එක වෙනවා. glycogen synthesis එක වුණාට පස්සේ එයා finally glucose කරන්න පුළුවන්. glycogenolysis වලින්. ඒ වගේම මේ UDP galactocerebriose කියන glycolipid එක හදන්න ඕනේ කරනවා. ඒ වගේම UDP galactose කියන කෙනා lactose හදන්නත් ඕනේ වෙනවා. තව ඔයාලා මෙතනදී දැනගන්න ඕන දෙයක් තමයි galactose 1 phosphate UDP galactose කරන එන්සයිමය තමයි galactose 1P uridyl transferase. එතනදී galactose 1 phosphate UDP galactose වුණා වගේම UDP glucose 1 phosphate උත් වෙනවා. ඒකත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් අපි කතා කළා galactose metabolism එක වෙන්නේ කොහොමද කියලා. ඒක අදාළ වෙච්ච clinical conditions දෙකක්. එකක් තමයි galactokinase deficiency එක හින්දා වෙන දේවලුයි galactose 1P uridyl transferase deficiency එක හින්දා වෙන දේවලුයි.
අපි දැන් කතා කරමු ලැක්ටෝස් මෙටබොලිසම් එක ගැන. ලැක්ටෝස් සින්තසිස් එක වෙන්නේ කොහොමද? ලැක්ටෝස් බ්‍රේක්ඩවුන් එක වෙන්නේ කොහොමද? ඒ වගේම ලැක්ටෝස් මෙටබොලිසම් එක හා රිලේට් වෙච්ච ක්ලිනිකල් කන්ඩිෂන්ස් ගැනත් මෙතනදී අපි කතා කරනවා. ලැක්ටෝස් කියන්නේ සාමාන්‍ය මිල්ක් ෂුගර් එකක්. ඒ කියන්නේ මේ ලැක්ටෝස් කියන සබ්ස්ට්‍රේට් එක සින්තසිස් කරනවා ලැක්ටේටින් මැමරි ග්ලෑන්ඩ් වල. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ බීටා ගැලැක්ටෝස් වලිනුයි ග්ලූකෝස් අණුවකුයි එකතු වෙලා. ඒකේ හැදිලා තියෙන බොන්ඩ් එක තමයි බීටා 14 බොන්ඩ් එක. ලින්ක් එක. ලැක්ටෝස් සින්තසිස් එක ගැන කතා කරොත් ලැක්ටෝස් සින්තසිස් එක වෙන්නේ UDP ගැලැක්ටෝස් අණුවක් එක්ක D ග්ලූකෝස් අණුවක් එකතු වුණාම. ඒක කැටලයිස් කරන එන්සයිම් එක තමයි ලැක්ටෝස් සින්තේස්. එතනදී හැදෙනවා ලැක්ටෝස් සහ UDP අණුවක්. ලැක්ටෝස් සින්තේස් කියන එන්සයිම් එක ගැන කතා කරොත් එයා හැදිලා එයා ඩයිම එකක්. ඒ කියන්නේ එයා ප්‍රෝටීන්ස් දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. බීටා D ගැලැක්ටෝසයිල් ට්‍රාන්ස්ෆරේත් එහෙමත් නැත්නම් ප්‍රෝටීන් A සහ ඇල්ෆා ලැක්ටල්බියුමින් එහෙමත් නැත්නම් ප්‍රෝටීන් B. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ රියැක්ෂන් එක වෙන්නේ only lactating mammary gland. එහෙම වෙන්නේ මේ බීටා D ගැලැක්ටෝසයිල් ට්‍රාන්ස්ෆරේස් කියන ප්‍රෝටීන් එක සාමාන්‍යයෙන් normal tissue වල present වෙනවා. හැබැයි alpha lactalbumin කියන එහෙමත් නැත්නම් protein B කියන protein එක present වෙන්නේ lactating mammary glands වල විතරමයි. ඒ දෙක එකතු වෙලා තමයි lactose synthase enzyme එක හැදෙන්නේ. ඒ හින්දා තමයි lactose synthesis එක වෙන්නේ. හැබැයි මේ බීටා D ගැලැක්ටෝසයිල් ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එක normal tissues වල present වෙන හින්දා එයා තව රියැක්ෂන් එකක් කැටලයිස් කරන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ පහළ පෙන්නලා දීලා තියෙන්නේ UDP D galactose N acetyl D glucosamine එකක් එක එකතු වෙලා N acetyl lactosamine කියන ප්‍රොඩක්ෂන් එක හදනවා. සබ්ස්ට්‍රේට් එක හදනවා. ඒ කියන්නේ alpha lactalbumin කියන ප්‍රෝටීන් එක නැති වුණොත් මේ බීටා D galactosyl transferase කියන එන්සයිම් එක කරන්නේ UDP galactose එක UDP galactose සහ N acetyl D glucosamine එක එකතු වෙලා N acetyl lactosamine හදන එක. ඒ වගේම මේ alpha lactalbumin එක්ස්ප්‍රෙස් වෙන්නේ මැමරි ග්ලෑන්ඩ් වල විතරයි. මේ alpha lactalbumin ප්‍රොඩක්ෂන් එක රෙගියුලේට් වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් and prolactin කියන හෝමෝන් දෙක මගින්. ප්‍රෙග්නන්සි කාලෙදී ඒ කියන්නේ ප්‍රෙග්නන්සි කාලෙදී මේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් එක lactalbumin සින්තසිස් එක ඉන්හිබිට් කරන් ඉන්නේ. ඒ හින්දා ප්‍රෙග්නන්සි කාලෙදී මිල්ක් ප්‍රොඩක්ෂන් එකක් වෙන්නේ නැහැ. හැබැයි චයිල්ඩ් බර්ත් එකෙන් පස්සේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක අඩු වෙනවා. ඒ වගේම ප්‍රොලැක්ටින් ලෙවල් එක වැඩි වෙනවා. ප්‍රොලැක්ටින් ලැක්ටල්බියුමින් සින්තසිස් එක වැඩි වෙනවා. ඒ හින්දා චයිල්ඩ් බර්ත් එකෙන් පස්සේ මිල්ක් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ දැන් බලමු ලැක්ටෝස් මෙටබොලිසම් එක යටතේ ලැක්ටෝස් බ්‍රේක්ඩවුන් එක වෙන්නේ කොහොමද කියලා. මේ ලැක්ටෝස් ඩයිජෙස්ට් කරනවා ලැක්ටේස් කියන එන්සයිම් එක මගින්. ඒ ලැක්ටේස් කියන එන්සයිම් එකටම කියනවා තව නමක් බීටා ගැලැක්ටෝසයිඩේස් කියලා. ඒක සික්‍රීට් කරන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එක මගින්. එතකොට ඔයාලට කලින් කියන්න ඇති මේ ගැලැක්ටෝස් and ග්ලූකෝස් වලින් හැදුණු ලැක්ටෝස් වල තියෙන්නේ බීටා 14 බොන්ඩ් එකක්. ඒක ක්ලීව් කරන්නේ මේ ලැක්ටේස් එන්සයිම් එක මගින්. එතකොට ගැලැක්ටෝස් and ග්ලූකෝස් කියන පළ දෙක එනවා. එතකොට දැන් අපි කතා කරමු ලැක්ටේස් කියන එන්සයිම් එක ඩිෆිෂන්සි එකක් වුණාම මොකද්ද වෙන්නේ කියලා. එතකොට ලැක්ටෝස් ඔයාලට පේනවා ඇති ලැක්ටෝස් ඇකියුමුලේට් වෙනවා. ඉන්ටෙස්ටයින් වල ලැක්ටෝස් ඇකියුමුලේට් වෙනවා. මේ ලැක්ටෝස් කියන්නේ ඔස්මොලයිකලි ඇක්ටිව් පාටිකල් එකක්. ඔස්මොටිකලි ඇක්ටිව් කියන්නේ එයා ගොඩක්
වතුර ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඉන්ටෙස්ටයින් එකේ තියෙන මියුකෝසල් සෙල්ස් වල water ඇට්‍රැක්ට් කරනවා gut lumen එකට. එතකොට gut lumen එකේ වතුර වැඩි osmotic diarrhea එන්න පුළුවන්. ඒ වගේම lactose accumulate වෙන හින්දා ඒ lactose මත bacterial action එකක් වෙනවා. lactose මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ හින්දා lactic acid, acetic acid වගේ acids හැදෙන්න පුළුවන්. මේ acid හැදීම හින්දා තව water attract වෙලා osmotic diarrhea එන්න පුළුවන්. ඒ වගේම මේ lactose මත බැක්ටීරියා ඇක්ෂන් එක හින්දා carbon dioxide, hydrogen වගේ වායු production එකත් වැඩි වෙනවා. එයා production එකත් වැඩි වෙනවා. ඒ හින්දා flatulence and abdominal cramps වගේ දේවල් එන්න පුළුවන්. මෙන්න මේ වගේ complications තමයි lactase deficiency එක හින්දා එන්න පුළුවන්. මේකට අපි කියනවා lactose intolerance කියලා. Inability to digest lactose due to lactase deficiency. lactose intolerance එක ගැන ඔයාලට essay එකක් ආවොත් නැත්නම් SCQ එකට ආවොත් ඔයාලා මේ හැමදේම ලියන්න ඕන. දැන් අපි කතා කරමු මේ lactase deficiency එකේ තියෙන types 4 ගැන. Congenital lactase deficiency, primary lactase deficiency and secondary lactase deficiency and developmental lactase deficiency. Congenital lactase deficiency කියන්නේ rare small intestine does not produce lactase from birth. ඒ කියන්නේ අපි ඉපදුණු කාලේ ඉඳලා lactase production එක වෙන්නේ නැහැ. ඒක තමයි congenital lactase deficiency කියලා කියන්නේ. ඒක ගොඩක් කලාතුරකින් තමයි එහෙම සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි primary lactase deficiency. ඒක තමයි most common ආකාරය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් lactase production decline with time. onset later in life. ඒ කියන්නේ අපි වයසට යනවත් එක්ක lactase production එක අඩු වෙනවා කියලා තමයි කියන්නේ. අනිත් එක තමයි secondary lactase deficiency. මොකක් හරි injury එකක් හින්දා, surgery එකක් හින්දා, disease එකක් හින්දා small intestine එකේ lactase production එක අඩු වෙනවා. ඒක secondary කියන්නේ ඒකයි. වෙන මොකක් හරි බාහිරින් එන හේතුවක් හින්දා small intestine එකේ lactase production එක නැති වෙනවා. නැත්තම් අඩු වෙනවා. ඒකට තමයි අපි secondary lactase deficiency කියලා කියන්නේ. අනිත් ආකාරය තමයි developmental lactase deficiency. මේක සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් premature infants ලගේ. ඒක එයා ලොකු වෙනවත් එක්ක ඒක correct වෙනවා. premature infants ලගේ හරියට organs development වෙලා නැහැ. ඒ හින්දා මේ developmental lactase deficiency එක එන්න පුළුවන්. අපි lactose metabolism එක යටතේ කතා කරා ඒක කොහොමද synthesis එක වෙන්නේ, ඒ වගේම breakdown එක වෙන්නේ, ඒ වගේම lactose metabolism එකට අදාළ වෙන clinical conditions. lactose and galactose metabolism එක ඔතනින් අවසానයි. ඊළඟ වීඩියෝ එකේදී carbohydrate metabolism එක හා සම්බන්ධ තව දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා.